දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව. කවුද මේකේ සමාජික? රටේ ඉන්න ගොවියාගින්ද. ඉතින් රටේ සමස්ත ව්‍යවසායකයන්ගේ 70%ක්. ඉතින් උන් කියනවානේ මොරටුවන ක්‍රියාත්මකයි කියලා. නමුත් ඒක උන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබ කියන්නේ මොරටුවන දීලම නැහැ කියලා? හම්බෙච්ච නැති පිරිස ඉන්නවා. එතකොට දැන් ඔය පොලියත් ප්‍රශ්නයක්ද? දැන් ඉන්න සේවකයන්ටත් කොහොමද අපි පඩි ගෙවන්නේ? දැන් මාසයක් තිස්සේ සේවකයෝ ගෙදර අපිත් ගෙදර කී දිනක් ඉවත් කරාද රැකියාවලින්? පොලියට ගන්න පොලි මුදලාලිලාට පව ණය වෙලා තියෙන්නේ. ඒතර ව්‍යාපාරිකයෝ ළඟ නැද්ද යම්කිසි තැම්පතුවක්? ඒක නිසියාකාරව නියාමනය කරන්න හැම රටකටම පුළුවන් වුණා නම් ඇයි අපේ රටට බැරි? කොහොමද බැංකුව මූල්‍ය ආයතන මේ තරම් ලාභයක් ලබා ගත්තේ එමනම්? තමන්ගේ කනකර උගස් තියලා හරි ආයතන වලට මුදල් දැමීම තමයි ඇත්තටම කරලා ඉදාගෙන ඉන්නේ මහ බැංකුව. ලාභය ගන්නව නම් එකට එකතු වෙනවා පාඩුව ගන්නකොට ඔබ විතරක් දරා ගන්න. ඒතර මේ පේන් එක හැමෝම ගන්නවා කියලා මේ අපි විතරද මේක ගන්න ඕන? සමහරු ඉන්ට්‍රස්ට් එක ගෙවලත් නැහැ, ලෝන් එකේ පෝෂන් එක ගෙවත් නැහැ, මොකක්වත් ගෙවලා නැහැ. කොහොමද ගෙවන්නේ? සමස්ත ව්‍යාපාර වහලා තියෙනකොට කොහොමද ගෙවන්නේ? රජයයි බැංකුවයි එකතු වෙලා ගන්න තීරණ ක්‍රියාත්මක කිරීම තුළින් තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒකට ණය ගෙවන්න කියලා බලපෑම් කරලාද? 125කට අධික ප්‍රමාණයක් සුයිසයිඩ් කරගෙන තියෙනවා. ඉඩමක් ගන්න, හොඳ ගෙයක් හදාගන්න, කතා කරන්න. අප්ලෑන්ඩ් එකට. දැනට වසර දෙකක පමණ කාලයක සිට ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසුව ඉන් අනතුරුව පැමිණි කොවිඩ් තත්ත්වයත් සමග රට ඇතුලේ පවතින්නේ ඒ තරම් සරල සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ඒ තත්ත්වය තුල අපි සාකච්ඡා ගණනාවකට අවස්ථාව ලබා දී තිබෙනවා. එක පැත්තකින් ලීසිං සහන පිළිබඳව, අනෙක් පැත්තෙන් සංචාරක ක්ෂේත්‍රය, අනෙක් පැත්තෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ මුහුණ දෙන ගැටලු ගැන දැන් අපි ඇවිත් ඉන්නේ එවැනි තීරණාත්මක තැනකට. ඔවුන් අධිකරණයට ගියා. තමන්ට අවශ්‍ය සහන පිළිබඳව නියාමනයක් මහ බැංකුව හරහා සිදු වෙන්නේ නැහැ කියන පදනම හරහා මේ සහන බැංකුව සහ මූල්‍ය ආයතන ලබා දෙනවද කියන කාරණාව ඔස්සේ අපි කතා කරමු. දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ සභාපති මහේන්ද්‍ර පෙරේරා මහතා සහ දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ ප්‍රධාන සංවිධායක විරාන් සමරනායක කියන දෙපළත් එක්ක මුලින්ම මට කියන්න ඇයි අධිකරණයට ගියේ? අධිකරණයට ගියේ ඇත්තටම අපිට වෙන යන්න තැනක් නැති හින්දා. මොකද්ද හේතුව අධිකරණයට ගියේ? විශේෂයෙන්ම මේ වසර දෙකමාරක් තුලම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ පැහැදිලිවම අගතියටපත් වෙලා තියෙනවා. ඒතර මේ අගතියටපත් වීම සහනයක් ලබා ගන්න තමයි අපි අධිකරණයට ගියේ. ඔව් මට නිකන් කියන්න මේ ඕක අපි නිතර අහන දෙයක් නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ අවුරුදු දෙකමාරක් අගතියටපත් වෙලා. හරිද? ඕකනේ කතාව. මොකද්ද මේ අගතිය? මොකද්ද මේ ප්‍රශ්නේ? ඇත්තටම ඔබතුමා පැහැදිලිවම දන්නවා විශේෂයෙන් පාස්කු ප්‍රහාරය 2019 අප්‍රේල්. එතකොට 2019 අප්‍රේල් සිට අද දක්වා ගත්තාම වසර දෙකමාරක් ගෙවිලා තියෙනවා. එතකොට පැහැදිලිවම පාස්කු ප්‍රහාරයෙන් සම්පූර්ණම අපේ සියලු ව්‍යාපාර බිඳ වැටුණා. විශේෂයෙන් සංචාරක කර්මාන්තේ. නමුත් සියලු ව්‍යාපාර බිඳ වැටුණා. ඊට පස්සේ 2020 පෙබරවාරි මාසයේ ඉඳලා පටන් ගත්තා මේ කොවිඩ් නොනවතින කොවිඩ් වසංගතයක්. එතකොට තාමත් ඒක තියෙනවා. ඊළඟට මේක කවද ඉවර වෙනවද කියලා ඔබතුමා දන්නෙත් නැහැ, මම දන්නෙත් නැහැ. නමුත් අපේ මේ කාලය සීමාව තුලදී අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ තමන්ගේ ව්‍යාපාර දියුණු කරන්න, තමන්ගේ ව්‍යාපාර පුළුල් කරන්න බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන වලින් ණය ලබාගෙන තියෙනවා. නමුත් තමන්ගේ ව්‍යවසායකත්වය කරගෙන යන්න බැරිවීම තුල මේ ණය මුදල් වාරික ගෙවා ගැනීමට ලොකු අපහසුයක් වෙලා තියෙනවා. ඕක තමයි ප්‍රශ්නේ. ඕක තමයි ප්‍රශ්නේ. හරි. මම මේ ප්‍රශ්නේ නොතේරෙන්නට ඇහුවා නෙමෙයි. සාකච්ඡාවට යම් කිසි පදනමක් ඕන නිසා විතරයි ඇහුවේ. ඒතර ඒ කියන්නේ ඔබ කියන අසාමාන්‍ය තත්ත්වයක්. අනිවාර්යයෙන්ම මේක මේ අපේ ශ්‍රී ලංකාවට අපි දන්න ඉතිහාසයේ ඇති වෙච්ච අසාමාන්‍යම තත්ත්වයක්. ඒ කියන්නේ ව්යාපාරිකයෙක් වශයෙන් ඔබේ ඉතිහාසය තුළ මේ වගේ අවස්ථාවකට මුහුණ දීලම නැහැ. නෑ, මගේ ජීවිත කාලෙටම මුහුණ දීලා නෑ. ඒ කියන්නේ අවුරුදු 30ක යුද්ධ කාලෙවත් නැහැ. අවුරුදු 30ක යුද්ධ කාලෙවත් නෑ. මේ තරම් තත්ත්වයකට නැහැ. පැහැදිලිවම නැහැ. ඒකට ශ්‍රී ලංකාවාසී සියලු ජනයා සහ ව්‍යවසායකයෝ මේ විදිහට මුහුණ දීලත් නැහැ. ඇත්තටම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ කියන්නේ ඒ කියන්නේ කොයිතරම් ප්‍රමාණයක් මොකද්ද දායකත්වය මේ අය දක්වන? අපේ රටේට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දායකත්වය දල ජාතික නිෂ්පාදනයෙන් 52%කට වැඩි. එතකොට අපේ රැකියා ලබා දීම 145%ක්. ඒ කියන්නේ රැකියා ලක්ෂ 50ක් ලබා දීලා තියෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ. ඒ වගේම රටේ සමස්ත ව්‍යවසායකයෝ ගන්නකො උදාහරණයක් ගන්නකො ඔබතුමා 100ක් කියලා. ඒතර 100ක් නම් ඒකෙන් 75ක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ. ඒ කියන්නේ 4න් 3ක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ. එතකොට මෙන්න මේ කොටස තමයි අගතියටපත් වෙලා තියෙන්නේ. අනිත් එක මම ඔබතුමාට පැහැදිලිවම කියන්න ඕන මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ කියන්නේ සාමාන්‍ය ලෝකේ හැම රටකටම වගේම අපේ රටෙත් කොඳුනාරටිය. එතකොට ඔබතුමා දන්නවා අපේ මේ කොඳුනාරටිය මේ බෑක්බෝන් එක කැඩුනොත් මොකද වෙන්නේ? නැති වුණොත් මොකද වෙන්නේ?
දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව. කවුද මේකේ සමාජිකයෝ? ඒ කියන්නේ කාටද මේක සමාජිකත්වයේ තියෙන්නේ? ඒ කියන්නේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරු කියන්නේ කවුද ඇත්තටම? මම කියන්නේ ඔබේ සමාජිකයෝ මේක දන්නවා. එතන පිටේ ඉන්න සමාජය දැනගන්න ඕනේ. කවුද? සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ කියලා අපි ගත්තාම රටේ ඉන්න ගොවියෙක් ඉඳගෙන සමස්ත රැකියා, ඒ කියන්නේ රැකියාවන් 300ක් දක්වා වෙන සමස්ත ව්‍යාපාරිකයන් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අයත් වෙනවා. ඉතින් රටේ සමස්ත ව්‍යවසායකයන්ගේ 70%ක් 75කට වැඩි ප්‍රමාණයක් අපි නියෝජනය කරන සමස්ත සුළුහා මධ්‍ය පරිමාණ දැන් මේ දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව ආරම්භ කරන්න නැත්තේ මේ ප්‍රශ්න නිසානේ නේ. එමනේ මේකට කොයිතරම් සමාජිකත්වයක් ඉන්නවද දැනට? මේකට 25000කට අධික සමාජිකයන් පිරිසක් අපිත් එක්ක එකතු වෙලා තිනවා දීප ව්‍යාප්තවම. ඊට අමතරව ප්‍රාදේශීය නායකයන් 400කට අධික ප්‍රමාණයක් අපිත් එක්ක. ඔව්. ඇයි 25000ක් කියන්නේ? ඒ කියන්නේ දැන් මේ ඔබ කතා කරන්නේ ඔබ දෙපළ කතා නියෝජනය කරන්නේ සමස්ත සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරු. සමස්ත එකතු කර ගනිමින් යනවාද ආරම්භයක්ද මේ? ආරම්භයක් මේක. අපි තාම මාස 4මාරක් වගේ කාලයක් තුළ තමයි මේ 25000කට අධික පිරිසක් එකතු කරගෙන තියෙන්නේ. දැන් මේ මොහොතේ අපි මේ කතා කරන වෙලාවේ සුළුහා මධ්‍ය පරිමාණ ශ්‍රේෂ්ඨය කියන එක ඇත්තම නැද්ද? ඇත්තටම නැහැ. නැත්තටම නැති වෙලා තියෙනවා. ඒකට ඇත්තම නැහැ. ඇත්තම නැහැ. නෑ මට ඇත්තම කියන්නේ ප්‍රතිශතයක් වශයෙන් 4-5ක්වත් දැන් නැත් බිඳුවද? බිඳුවයි. සමස්ත සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ මේ වෙලාව කඩා වැටලා තියෙනවා. ඔබ කතා කරන්නේ බරපතල ප්‍රකාශයක්. බිඳුවයි. බිඳුවයි අනිවාර්යෙන්. ඒ කියන්නේ වැහිලා ගිහිල්ලා. වැහිලා ගිහිල්ලා තියෙනවා. බහුතරයක්. කොයිතරම් ආයතන ප්‍රමාණයක් තුනද සාමාන්‍ය දල වශයෙන් රටේ? රටේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ තමයි 75ක් සමස්ත ව්‍යාපාරවලින්. එතකොට මුළු රටම ආවරණය වෙන්නේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ. ඇත්තටම 1,10,000ක් ඉන්නවා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ඉන්නවා 1,10,000. ඔබ කියන කතාව හරි සංවේදී කතාවක්. සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තයක් කියලා එකක් රට මේ රටේ මේ මොහොතේ නැහැ. ඔබ කියනවා ඒක තමයි බෑක්බෝන් එක. බෑක්බෝන් එක ඉවරයි. කොන්දක් නැහැ නේද? ඔව් ඒක තමයි අනිවාර්යයෙන් කඩා වැටීමට මූලිකම හේතුව මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැකගන්න රජය ඇතුළු බලධාරීන් නිසිත් ක්‍රියාමාර්ග නොගැනීම. ඒක තමයි මේ රට මේ තත්ත්වයට තියෙන ප්‍රධාන හේතුව. ඔබ ඇඟිලි දික් කරන්නේ කාටද මේ කඩා වැටීමේ සම්පූර්ණ චෝදනාව පිළිබඳව? අනිවාර්යයෙන්ම නිලධාරීන්ට. නිලධාරීන් කියන්නේ කොහෙද? මහ බැංකුව ඇතුළු සමස්ත මේ රාජ්‍ය තාන්ත්‍රණය ඇතුළු තියෙන සමස්ත නිලධාරී පද්ධතිය. ඒතර ඔවුන්ට චෝදනා කරන ප්‍රතිඵලයක් තියෙනවද? මොකද හේතුව ඔබේ සභාපතිවරයා කියන මේක අසාමාන්‍ය තත්ත්වයක්. අපි කවුරුත් දන්නේ නැහැ පාස්කු ප්‍රහාරය ගැන. අපි කවුරුත් දන්නේ නැහැ කොවිඩ් තත්ත්වයක් ගැන. ඒතර නිලධාරීන් මොනවද කරන්නේ? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මොනවද කරන්න කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. නිලධාරීන් මොන වගේ ක්‍රියාමාර්ගයක් ගන්නද අසාමාන්‍ය තත්ත්වයක් ඇතුලේ? ඔව් දැන් මෙහෙමනේ චමුදිත දැන් අසාමාන්‍ය තත්යකට මුහුණ දෙන්න ඕන අසාමාන්‍ය විදියකට. එතකොට මේක දැන් අපි ගමුකෝ කොවිඩ් වසංගතය. එතකොට කොවිඩ් වසංගතයේ ශ්‍රී ලංකාවට උරුම වෙච්ච දෙයක් විතරක් නෙමෙයි මේක ලෝක වසංගතයක්. එතකොට ලෝකයේ අනිත් රටවල් කොහොමද මේකට මුහුණ දීලා තියෙන්නේ? ඕන තරම් උදාහරණ තියෙනවා. ඒ කියන්නේ මේ රටවලුත් මීට සමහර රටවල් මීටත් වැඩියෙන් මේ දේවල් වලට මුහුණ දීලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ ඒ රටවල් වල අලක නිලධාරීන් එකතු වෙලා මොකද්ද කරේ? මේ සුළුහා මධ්‍ය පරිමාණ මේ සෙක්ටර් එක වැටෙන්නේ නැති වෙන්න ඒකට ක්‍රමවේදයක් හදුවා මුලින් ඉඳන්ම. එතකොට ඒ ක්‍රමවේද මිහිටයි අනුගමනය කරන්න බැරි. ඒ කියන්නේ ක්‍රමවේද දැන් මම මේ සාකච්ඡාවට පෙර ආතෝ ශ්‍රී ලංකා මහ බැංකුවට කතා කළා. මොනවද ඔබ කරේ කියලා තොරතුරු ගන්න. උන්ට අපි මොනිටරින් 3ක් දුන්නා. 3ක් දුන්නා. දැන් ඊළඟ එක දික් කරලා තිනවා දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකම්. දීලා තියෙනවා. ඒතර මොනවද කලේ නැහැ කියන්නේ කොහමද? ඒතර මොරටෝරියම් එක දීපු එකෙන් ඇත්තටම අදහස් වෙන්නේ ඒ පීරියඩ් එකකට ඉන්ට්‍රස්ට් එක අඩු කරලා දීපු තවත් ණයක්. එතකොට ඒ ණය පරණ ණයට ආපහු අන්තිමට මේකතු වෙනවා. දැන් මේ පාර දීලා තියෙනවා මේ 9 වෙනි මාසේ 8 වෙනිදා රිලීස් කරපු එකේ තියෙනවා ඔක්කොම මොරටෝරියම් දීපේවා ඔක්කොම එකතු කරලා තනි ලෝන් එකක් හදන්න කියලා. ඒතකොට ඒක ගෙවන්න වෙන්නේ මේ ණය ගත්ත එක්කනට තමයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපිට උදාහරණයකට ගන්නකො අපිට දැන් රුපියල් 100ක් දැන් අපි කතා කරන්නකො මේකට ඉස්සෙල්ලා දෙයකදී අපි උදාහරණයකට ගමු රුපියල් 1000ක් කියලා. එතකොට අපේ ආදායම රුපියල් 1000ක් තිබුණා නම් එතකොට 1000ට හරියන වියදම අපිට තියෙනවනේ 1000කට හරියන වියදම තියෙනවා. රයිට් මේ පඩි නඩි ගෙවන්න තියෙනවා, ලයිට් බිල් ගෙවන්න තියෙනවා. උදාහරණයක් අපි රුපියල් ලක්ෂයක් ගමුකෝ. ඒත් රුපියල් ලක්ෂයක් ගත්තොත් ආදායම ඒකෙන් අපි පඩි නඩි ගෙවන්න, ලයිට් බිල් ගෙවන්න, ඊට අමතරව ටැක්ස් ගෙවන්න, ඊට අමතරව ගත්ත බැංක් ලෝන් ගෙවන්න ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. එතකොට ලක්ෂයක ආදායමක් තිබුණානේ. එතකොට දැන් වෙලා තියෙන්නේ මේ ලක්ෂයක ආදායම 4න් 1කට බහැලා තියෙනවා. සමහර ඒවාට 0යි, සමහර ඒවාට 4න් 1යි. එතකොට ලක්ෂයක ආදායම කරන්න අපිට තියෙන ගෙවීම් ටික කොහොමද කරන්නේ 25000ක් හම්බෙලා. මෙතන තියෙන ගැටලුව ඒක. ඒතකොට මේ ඉතුරු 75000 කොහෙන්ද අපි ගන්නෙ? ඒක තමයි මම අහන්නේ. දැන් ඔබ කියන බලන්න මේ ඒක ඇත්තටම මේකේ දීලා තියෙන දැන් මොරටෝරියම් දුන්න 3ක් ඒ දුන්න එක ඒවා හරි.
නමුත් මහ බැංකුව ඒ දුන්න සහන ක්‍රියාත්මක වෙනවද කියන එක තමයි තියෙන ලොකුම ඒක ඉතින් උන් කියනවනේ මොනටරම් ක්‍රියාත්මකයි කියලා. නමුත් ඒක උන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බිම් මට්ටමේ අපි බිම් මට්ටමේ ඉන්න පුද්ගලයෝ විදිහට කොහෙද මොනටෝරියම් දීලා තියෙනවා? අපි ගාව සියලු දත්ත තියෙනවා. නෑ ඔබ කියන්නේ මොනටෝරියම් දීලම නැහැ කියලා? දීලා තියෙනවා. සමහර ඇතැම් ව්‍යවසායකයෝ ඉන්නවා එක මොනටෝරියම් එකක්වත් දීලා නැති. හම්බෙලා නැහැ. ඒ මොනටෝරියම් පීරියඩ් එක ඇතුළත වෙනත් ඒ කියන්නේ එතුමන්ලගේ සමස්ත ව්‍යාපාර බංකොලොත්ම වෙන තරමට ඉන්ට්‍රස්ට් එකක් ගහලා තියෙනවා. මට දැන් කියන්න ඔබ ළඟ තියෙන දත්ත වලට අනුව මොනටෝරියම් හම්බ වෙච්ච මේක මහ බැංකුව බලන් ඉන්නවා. හම්බ වෙච්ච නැති පිරිස ඉන්නවා අපි ගාව. දැනට කී දෙනෙක් විතර ඉන්නවද? අපි ගාව දැනට තියෙනවා 3000ක වගේ දත්ත තියෙනවා අපි ගාව මේ මොනටෝරියම් හම්බෙලා නැති පිරිස. ඒ කියන්නේ බැංකුව වලින් ඉල්ලීම් කරලා තියෙනවා. ඉල්ලීම් කරලා තියෙනවා. හැබැයි හම්බෙලා නැහැ. හම්බෙලා නැහැ. රාජ්‍ය බැංකුව පෞද්ගලික බැංකුව දෙපාර්ශ්වෙම තියෙනවා. සියල්ලගෙම. හා. පැහැදිලිව තියෙනවා. මොකද්ද ඇයි රිජෙක්ට් කළාද ඒක? රිජෙක්ට් කළා. මොකද හේතුව? ඒක විවිධ හේතු. ඉතින් ඔවුන්ගේ එක බැංකුව වල එක විවිධ හේතු. නමුත් ලබා දීලා නැහැ. දීලා නැහැ. මේකේ තියෙන බරපතලම ගැටලුව චමදිත මේ කිසිම මුල්‍ය ආයතනයක් මහ බැංකුව මගින් නිසියාකාරව නියාමනය වෙන්නේ නැහැ. ඒක තමයි මේ තියෙන ප්‍රධානම මහ බැංකුව විදිහට සියලු ආයතන නියාමනය කිරීමේ වගකීම තියෙන මහ බැංකුවට. මහ බැංකුවෙන් මේ ආයතන නිසියාකාරව නියාමනය වෙන්නේ නැහැ. ඒක තමයි මේ ප්‍රධාන ප්‍රශ්නේ මේ ගැටලුවට. දැන් ඇත්තටම දැන් ඔබ කිව්වා මේ මොනටෝරියම් කියන තවත් ණයක්. මේ ඔබ කිව්වා. හැබැයි වගේ පොලියක් ගැන කතා වෙනවා. එතකොට දැන් ඔය පොලියත් ප්‍රශ්නයක්ද? ඕ දැන් ඇත්තටම දැන් ඒකට පොලිය අඩු කරලා එතනට එකතු කරලා තියෙනක හරි. නමුත් ඉතින් දැන් පොලියයි කැපිටල් එකයි හදලා තවත් ලෝන් එකක් නේ හදලා තියෙන්නේ. ඒතකොට දැන් ගෙවාගෙන යන එකට ඒකට ඒක පිටිපස්සට එකතු කරලා තියෙනවා. දැන් මේ මොරටෝරියම් දෙකක් දුන්නා නම් තව ලෝන් දෙකක් හදලා තියෙනවා. ඒතකොට ලෝන් දෙකයි මුලින් ගත්ත එකයි ඒතකොට ලෝන් තුනක්. එතකොට දැන් ලෝන් තුනක් තියෙන එකවත් ගෙවා ගන්න බැරුවනේ ඉන්නේ. එතකොට මේ ක්‍රමවේදය කොහොමද කරන්නේ? හරි මම මෙන්න මෙහෙම අපි මේක සාධාරණව බලමුකෝ. හරිද? දැන් ඔබ ව්‍යාපාරිකෙක්නේ. ඔබත් ව්‍යාපාරිකයෙක්. දැන් මට කියන්න දැන් ඔබේ ව්‍යාපාරයේ ඔබ කිසියම් අමාරු කාලයක යනවා. මම ඔබේ ආයතනයේ යටතේ සේවය කරන සේවකයෙක්. මම ඇවිල්ලා කියනවා සර් මට රුපියල් ලක්ෂයක් දෙන්න. ණයක්. පොලියකුත් ගන්න. හැබැයි ඔබට දෙන්න බෑ. ඒ කියන්නේ ඔබ ඒ තරම් අමාරු කාර්යයක යන්නේ. දැන් ඒ තත්ත්වයක් නේ මෙතන තියෙන්නේ. ඔබ රජයෙන් හරි බැංකු ක්‍රමයෙන් හරි ඉල්ලනවා. දෙන්න බෑ. දෙන්න බෑ නෙමෙයි දැන් මේක නම් මෙතන යම් කිසි ආකාරයක දෙනවා පොලියක් සමග එකතු වීමක් නේ මෙතන තියෙන්නේ. ඒතර කොහොමද ඔබේ තත්ත්වය මේ තත්ත්වයකට සම්බන්ධ කරලා බලන්නේ? නෑ දැන් ඔබතුමා කියනවා කෙනෙක් ඇවිල්ලා ලක්ෂයක් ඉල්ලුවාම අපි දෙන්න බෑ කියනවා. දැන් ඒක නෙමෙයි දැන් තියෙන ගැටලුව. දැන් තියෙන ගැටලුව දැන් ඉන්න සේවකයන්ට කොහොමද අපි පඩි ගෙවන්නේ? දැන් මාසයක් තිස්සේ සේවකයෝ ගෙදර අපිත් ගෙදර අපි ඒ සේවකයව නිකන් තියන්න බෑනේ. මොකද ඒගොල්ලන්ට පඩි අපි ගෙවන්නේ. කී දිනක් ඉවත් කරාද රැකියාව වලින්? දැන් වෙනකන් අපි කිසිම කෙනෙක් ඉවත් කරේ නැහැ. නමුත් දැන් ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. හේතුව දැන් කොහොමද වැඩ කරන්න නැතුව පඩි ගෙවනවා? ඔව් වැඩ කරන්න නැතුව පඩි ගෙවනවා. සම්පූර්ණ පඩිය? සම්පූර්ණ පඩිය ගෙවනවා. කියන්නේ මේ රජයේ අනුමත ප්‍රමාණය. සමස්ත ව්‍යවසායකයෝ බැංකුව වලට පමණක් නෙමෙයි මේ වෙනකොට මම හිතන්නේ පොලියට ගන්න පොලි මුදලාලිලාට පව ණය වෙලා තියෙන්නේ. ඒ තත්ත්වයකට වැටලා නැගිට ගන්න බැරිම තැනට වැටලා තියෙන්නේ මේ ලංකාවේ ආර්ථිකය. සමස්ත ව්‍යවසායකයෝ වැටලා ඉවරයි. එතකොට ඇත්තටම අපේ මේ වැඩ කරන සේවක පිරිස ගත්තාම බොහොම පැහැදිලිවම යම් පඩියකට ඇත්තටම වැඩ කරන්නේ. එතකොට ඒ පඩියෙන් තමන් ඇතුළු ඒ තමන්ගේ පවුලේ ඉන්න කීප දෙනෙක් මේකෙන් නඩත්තු වෙනවා. එතකොට මේක හම්බුනේ නැතුනම මේගොල්ලෝ අපින් තමයි ඉල්ලන්නේ. ඉතින් අපිත් කොහොම හරි දෙන්න ඕනේ නේ මේක. කොහොමද එතකොට දැන් ඊළඟට කොහොමද අපේ ව්‍යාපාරය කරගෙන යන්නේ? දැන් අපි වහලා තියලා පඩි ගෙවනවා. ඊට පස්සේ අපි හිතන්නකො දැන් තව මාසයකට පස්සේ ව්‍යාපාරේ පටන් ගන්නවා කියලා. ඊට පස්සේ ව්‍යාපාරේ පටන් අරගෙන කරගෙන යන්න අපි ගාව කැපිටල් එකක් නැහැ. ඇයි අපි තිබ්බ කැපිටල් එකනුත් පඩි ගෙවලා. ඊට පස්සේ ඒ අතර වාරයට දැන් ආපහු මේ තියෙන ඉන්ස්ටෝල්මන්ට් ගෙවන්න ලීස් ගෙවන්න කියනවා. දැන් ඔබතුමා දන්නවද මෙහෙම දෙයක්? දැන් අපි වහලා අපි ගෙදර ඉන්නවා. නමුත් බැංකු සහ මූල්‍ය ආයතන මොකද කරන්නේ? ඒගොල්ලෝ තමන්ගේ ආයතනයට ගිහිල්ලා එතන ඉඳලා කෝල් එක දීලා අපි ගෙදර ඉද්දැද්දි සල්ලි දාන්න කියනවා. පැහැදිලි සාක්ෂි තියෙනවා. බල කරනවා, තර්ජනය කරනවා. තර්ජනය කරනවා. ඉතින් අපිට මේක මොනවද දැන් ලෝන්ස් වලට? ලෝන්ස් වලට සල්ලි ඒක ඇත්තටම මේක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. තර්ජනය කරනවා? අපි ගෙදර ඉඳගෙන අපේ ලෝන් එකකට හරි තියෙන ඕඩි එකක් හරි කොහොමද දාන්න කියන්නකෝ අපි ගෙදරනේ ඉන්නේ. එතකොට දැන් මේ ඇයි දැන් රජය සුම ගෙදර තියලා තියෙන එකේ මොකක්ද අරමුණ? රජයේ ගෙදර තියලා තියෙන එකේ අරමුණ මේ කොවිඩ් වසංගතය පුළුවන් තරම් අවම කර ගැනීම. එතකොට තව කවුරු හරි ඒකෙන් අවස්ථාවක් අරගෙන තමන්ගේ ආයතන ටිකට ගිහිල්ලා ආයතන වලින් කතා කරලා මේ සල්ලි දාන්න කියනවා. දැන් මම මේ ව්‍යාපාරිකයෙක් නොවන නිසා මේ අහන්නේ. ඔබ දෙන්න උත්තරයක් දෙන්න. මුලින්ම විරාන් ඔබ කියන්න. දැන් ඔබ ව්‍යාපාරිකයෙක්නේ මම දන්නේ නැහැ. මම ව්‍යාපාරිකයෙක් නෙමෙයි. ව්‍යාපාරිකයන් ළඟ නැද්ද දැන් දැන් සංචාරක කර්මාන්තය. ඕන වෙලාවක උඩ පහත් යාම වෙන්න පුළුවන්. රිස්ක් එකක් එන්න පුළුවන්. ඒතර ව්‍යාපාරිකයෝ ළඟ නැද්ද යම් කිසි තැම්පතුවක් මේ වගේ රිස්ක් එකක් වෙලාවෙදී ඒක මැනේජ් කරගන්න වගේ මම දන්නේ. මම නිකන් අහන්නේ. ඔව් ඇත්තටම තියෙනවා චමුදේ. ඒක නෑ කියන්න බෑ. නමුත් මේක නැත්නම් ඒක ව්‍යාපාරිකයෙක් දුරතාවයක් ප්‍රශ්න තමයි හිතන්නේ. මේක අවුරුදු දෙකමාරක් කිසිම ව්‍යවසායකයෙක් මේ වගේ තත්වයකට මුහුණ දීලා නැහැ මීට පෙර.
එතකොට මේක අලුත් දෙයක් මේක අපේ වගවීමක් නැති දෙයක් ඇත්තටම. ව්‍යාපාරිකයෙක් ගාව කැපිටල් එකක් තියෙන්න පුළුවන් වෙනම. මේ වගේ අවස්ථාවක එතකොට දැන් මේ ප්‍රශ්නේ අපි තේරුම් ගත්තේ නැත්නම් වෙන ප්‍රශ්නයක් දැනකට යනවනේ. කොවිඩ් ප්‍රශ්නේ හරි පාස්කු ප්‍රහාරය හරි කාගේ හරි වකීමකින් තොරව දෙයක් නේ. ඔබල වක් කියන්න ඕනෙත් නැහැ. පැහැදිලිව නැහැ. පැහැදිලිව නැහැ. එතකොට මහ බැංකුවගේ අපි දන්නෙත් නැහැ. කොවිඩ් මේ අපි ගෙනහපු එකකුත් නෙමෙයි. නමුත් සෑම රටකටම පුළුවන් වුණා නම් මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ඇතුළු සමස්ත ව්‍යවසායකයෝ රැකගන්න මොනෑම් හෝ ආකාරයක දෙයක් කරන්න. ඒක නිසියාකාරව නියාමනය කරන්න හැම රටකටම පුළුවන් වුණා නම් ඇයි අපේ රටට බැරි? ඒතකොට ආණ්ඩුව කියන්නේ අපිට ආණ්ඩුව කියනවා කියන්නේ සමහරක් වෙලාවට දැන් බඩු ගෙන්නන්න ඩොලර් ගන්නත් අමාරුයි. ඒ තරම් ආර්ථික ප්‍රශ්නයක ඉන්නේ. සංචිත වැටලා තියෙන. ඒතර මේ තත්ත්වය තුල කොහොමද තව සුළු හා මධ්‍ය ප්‍රමාණ කර්මාන්තකරුවන්ට සහන දෙන්නේ? ඉතින් ඒකට ඇත්තටම අපි දේශීයව බලමුකෝ. අපි දේශීයව බලපුවාම අපිට පහසුකම් සපයන බැංකු සහ මූල්‍ය ආයතනවල ලාභ තත්ත්වය ඔබතුමා ඔය කියන තත්ත්වය නෙමෙයිනේ. 2020 අරගෙන බලන ලාභ තත්ත්වය මොකද්ද? 2021 මේ කාර්තු මේ මාස 6 ඇවිල්ලා තියෙන ලාභ තොරතුරු තිබුණාද? සමස්ත තොරතුරු තියෙනවා චමිත මහත්මයා. මේ තියෙන්නේ ලංකාවේ තියෙන ප්‍රධානම මූල්‍ය ආයතන 20ක්. එතකොට මේ මූල්‍ය ආයතන 20 ලාභ ප්‍රතිශත බැලුවොත් 127යි 18යි 13යි 12යි 11යි 10යි 8යි සියල්ල සමස්තයේ 110න් 7න් 8න් එහා තියෙනවා. එතකොට ඒ ප්‍රතිශතය. එතකොට මේ ආයතන සියල්ල ලාභ ලබන්නත් සමස්ත දේශීය ව්‍යවසායකයෝ ව්‍යාපාරිකයෝ මේ තත්ත්වෙන් අගතියටපත් වෙන්නත් මොකක්ද හේතුව? ඒතර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය සහ ලීස් අනිකුත් දේවල් ලැබුණ නැත්තම් කොහොමද බැංකුව මූල්‍ය ආයතන මෙච්චර ලාභයක් ලබා ගත්තේ එමනම්? අපිට තියෙන ගැටලුව එක තමයි. ඉතින් ඇත්තටම දැන් මෙතනදී වෙලා තියෙන්නේ මිනිස්සු නොකා නොබී හරි ඊළඟට තමන්ගේ කනකර උගස් තියලා හරි මේ ආයතන වලට මුදල් දැමීම තමයි ඇත්තටම කරලා තියෙන්නේ. කොච්චර කාලයක් එහෙම දුවන්නද ඉතින්? එතන තමයි දැන් තියෙන්නේ. ඒක නිසා තමයි අපිට තීරණයක් මේ අපි මේ උසාවියට ගිහිල්ලා කියන්නේත් අපිට ඒක තමයි අපිට මේක කරන්න බෑ. උසාවියට ගිහිල්ලා ඇත්තට මොකද්ද ඉල්ලුවේ? අපි ඉල්ලුවේ මේක අපිට මේ විදිහට අපේ ව්‍යවසාය කරන්න විදිහක් නැහැ. මේ ව්‍යවසායට එහෙම නෙමෙයි. ඒක මට තේරෙන්නේ නැහැ. කෙලින්ම කියන්න පොයින්ට් වලින් මොකක්ද ඉල්ලුවේ උසාවියට ගිහිල්ලා? අපිට තියෙන මේ ගැටලුව මේ තියෙන වසංගතයට මේකට මේ අවස්ථාවේදී මේ විදිහට අපිට මුහුණ දෙන්න බෑ. ඒකින්ද මේ අපි ගත්ත ණය ගෙවන්න අපිට පැහැදිලිව සහන කාලයක් දෙන්න ඕනේ. මොකද ඉල්ලන කාලය? මහා බැංකුව මේ අවස්ථාවේ ඇත්තටම ඔවුන් වැඩ කරන්නේ ඇත්තටම ඔවුන් මේ නිදාගෙන ඉන්නේ මහා බැංකුව. ඒක ඔවුන් මේ කිසිම මූල්‍ය ආයතනයක් නියාමනය වෙන්නේ නැහැ. මූල්‍ය ආයතනයන්ගේ අභිමතය පරිදි ඔවුන් ක්‍රියා කරගෙන යනවා. ඒතර අපි අපේ නඩුවෙන් අපි ප්‍රධාන වශයෙන් ඉල්ලන්නේ මේ මහා බැංකුවේ ක්‍රියාකාරීත්වය හරියාකාර නිසියාකාරව කරන්න ක්‍රමවත් කරන්න. ඒක නියාමනය කරන්න. ඒක නියාමනය වීමක් ඇත්තෙම නැහැ. මේ අවස්ථාවනුකූලව මම අර ඔබතුමාට ඉස්සෙල්ලත් කිව්වා මේ කලාපයේ රටවල් මේ සම්බන්ධයෙන් අනුගමනය කරපු පැහැදිලි දත්ත තියෙනවා. ඔබතුමාත් ගහලා බලන්න ඉන්ටර්නෙට් එකේ මොනවද කරලා තියෙන්නේ කියන එක. ඉතින් ඒක ඇයි අපේ රටට ඇප්ලයි කරන්න බැරි ඇයි? ඉතින් මේක මේ පැහැදිලිව ඊළඟට අපේ ව්‍යවසායකයන්ගේ පැත්තෙන් බැලුවාම අපේ රටට 100% ව්‍යවසායකත්වයේ දෙන්න ඉන්න ව්‍යවසායකයෙක් කොටසක් තමයි ලංකාවේ ඉන්නේ. නමුත් දැන් මේකට පරිසරය නැහැ. දැන් උදේට මම මේක මෙහෙම කිව්වොත් තේරෙනවනේ. දැන් හිතන්නකෝ. දැන් වර්ල්ඩ් ක්ලාස් ඉන්නවා බෝලර් කෙනෙක්. ඊළඟට වර්ල්ඩ් ක්ලාස් බැට්ස්මන් කෙනෙක් ඉන්නවා. නමුත් දැන් එයාට මේ සෙල්ලම් කරන්න ඉන්නේ මේ පිච් එකේනේ. ඒතර මේ පිච් එක නැත්තම් කියන්නේ දැන් පිච් එකට බෝලේ දැම්මහම බෝලේ දාපු දන බිමන. කොහොමද බැට්ස්මන් බැට් කරන්නේ? බොහොම සරලයි උදාහරණ. මට ওই මහා බැංකුව කිව්ව එක දෙයක් තව දෙයක් තියෙනවා. දැන් බැංකුව සහ මූල්‍ය ආයතන දෙන්නේ මොනවද ණය කියලා? ඩිපොසිටර්ස්ලාගේ සල්ලිනේ. කොටස්කරුවන්ගේ සල්ලි. දැන් ඔබ හිතන්න ඔබ ගිහිල්ලා ලක්ෂ 50ක ස්ථාවර තැන්පතුවක් දාලා තියෙනවා බැංකුවක. ඒතර ඔබ ගිහිල්ලා දැන් බැංකුවෙන් ඉල්ලුවොත් මට ලක්ෂ 50 ගන්න ඕන කියලා ඒ බැංකුවේ ළඟ තැන්පතු තියෙන්න ඕන. ඔබට ඒ සල්ලි දෙන්න. එතකොට බැංකුව වලට සහ මූල්‍ය ආයතන වලට හිතු ලෙස පොලි කපලා ණය අය කරන්නේ නැතුව කොහොමද ඒක දෙන්නේ? උන් මගෙන් අහුව කතාවක්. අපි කොහොමද ප්‍රෙෂර් කරන්නේ එක්තරා මට්ටමකට බැංකුව සහ මූල්‍ය ආයතනට? ඔබ උත්තරයක් අවශ්‍යයි මට. ඔව් නෑ ඇත්තටම දැන් මෙතනදී මේක කොයි විදිහට කරන්න පුළුවන් කියන එක නේ ඇත්තටම දැන් ඔබතුමාලටම අපි පැහැදිලිවම ඔබතුමාටත් බලන්න පුළුවන් පැහැදිලි පහුගිය වසර හෝ දෙකමාර තුල බැංකුව හා මූල්‍ය ආයතන ලබාගෙන තියෙන ලාභය තියෙනවනේ. එතකොට ලාභය දීලා තියෙන්නේ ඉන්දියාවෙන් ජපානෙන් නෙමෙයි මේ ලංකාවේ මිනිස්සුනේ මේක කරලා තියෙන්නේ. ලංකාවේ ලැබිච්ච දෙන්නේ. එතකොට දැන් මුල සිටම මහ බැංකුවයි හැමෝම මොකද්ද කිව්වේ මේ පේන් එක හැමෝම ගන්න ඕනේ කිව්වා. ඒතර මේ පේන් එක හැමෝම ගන්නවා කියලා මේ අපි විතරද මේක ගන්න ඕන. ඉතින් දැන් මේ අපි කතා කරන්නේ මේ වැඩිපුර තියෙන ලාභයක් ගැනනේ කතා කරන්නේ. දැන් අපි ආයතන දුවන්නේ ලොස් නේ. ඒතර දැන් මේ කතා කරන්නේ ඒක නෙමෙයි. මේ කතා කරන්නේ දැන් ආයතන දුවලා ආයතන පඩි ගෙවලා ආයතන ලාභයක් ගන්නවා. ඒකට ඇයි මේ ලාභයෙන් යම් කොටසක් අයින් කරන්න බැරි?
ඇයි ලාභයක් මේ දැන් මිත පැවිදි මේ අවුරුදු මේ පැවිදිච්ච කාලේ ඉඳන් බැංකුව සහ මූල්‍ය ආයතන වැටිච්ච දවසේ නම් මේ මිනිස්සු මේවා ගෙවලා තියෙනවානේ. අපි දැන්ටත් කියන්නේ නැහැ නේ ගෙවන්න බෑ කියලා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ඇයි මේ සහනේ දෙන්න බැරි? අපේ වගවීමක් නැතුව ඒ දෙන්න බැරි. ඔබ කියන්නේ ලාභය ගන්නව නම් එකට එකතු වෙනවා පාඩුව ගන්නකොට ඔබ විතරක් දරා ගන්නවා. ඔකයි තියරේ එක වෙලා තියෙන්නේ. හරි. ඒ වගේම හැබැයි සහනයක් කියන එක. ඒක සහනයක් නම් සහනයක් වෙන්න එපා. අවුරුදු මං කියන්නේ අසහනයක්. හැබැයි ඔබ බලාපොරොත්තු වෙන ඔබ දෙදෙනා අතුරු කණ්ඩායම බලාපොරොත්තු වෙන සහනය දීර්ඝ කාලයක් දෙන්න පුළුවන්ද? කෙටි කාලින සහනයක් ඇරෙන්න අවුරුදු 4-5 සහනයක් දෙන්න පුළුවන්ද? නෑ අපි දැන් උතුමාම කල්පනා කරලා බලන්නකෝ දැන් හරි දැන් දීලා තියෙන සහනය ගැනම හිතන්නකෝ දැන් දීලා තියෙන සහනය හරියට ලයි වුණා නම් දැන් හෙට රට ඇරියොත් ඉතින් මේක මේ සුරපුරයක් වෙන්න ඕනේනේ. එහෙම වෙනවද කියලා බලන්නකෝ. එහෙම වෙන්න පුළුවන් කමක් නෑ. ඉතින් දැන් එහෙම අපි යම් මට්ටමකට අපි රට විවෘත කරා කියන්නකෝ. රට විවෘත කරත් මේ රට විවෘත කරාට පස්සේ ශ්‍රී ලංකාව මිනිස්සු පාරට බහැලා ඒ විදිහට කරන්න බෑනේ. මේක තවමත් මේක පැතිරෙනවා. මේ වසංගතය තවමත් පැතිරෙනවා. මේ වසංගතය ඉවරයක් නෑ. නෑ මොකක්ද ඔබේ යෝජනාව? දැන් මෙතන ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා. එහෙම නැත්නම් ලෝන් එක තියෙනවා. ලෝන් එක ඔබ ගත්ත එකනේ. අනිවාර්යයෙන් මේක ගෙවන්න ඕන. හරි අනිවාර්යෙන් ගෙවන්න ඕන. හරි. නමුත් දැන් පස්සේ තියෙන මහ බැංකුව කියන්නේ මේ ගත වෙච්ච කාලය තුළ සමහරු ඉන්ට්‍රෙස්ට් එක ගෙවලත් නෑ. ලෝන් එකේ පෝෂන් එක ගෙවත් නෑ. මොකක්වත් ගෙවලා නෑ. කොහොමද ගෙවන්නේ? සමස්ත ව්‍යාපාර වහලා තියෙනකොට කොහොමද ගෙවන්නේ? ඉන්ට්‍රෙස්ට් එක තියා මේ මිනිස්සු අඩුම තරමේ මේ විදිහට මේ වෙලාවේ ජීවත් වෙන එකක් පුදුමයක්. නෑ මේ වෙලාවේ ඇත්තටම මේ ලක්ෂ 50කට වැඩි සේවක පිරිසක් මේ ව්‍යවසායකව නඩත්තු කරන එකට වෙනම ගෙවන්න ඕන. මේ ගෙවන්නේ ඔබ කතා කරන්නේ ඔබ ඇතුළු ව්‍යවසායකයෝ ටිකට මේ පඩි දීලා මේක මෙහෙම කරගෙන ලක්ෂ 50කට රැකියා දීලා තියෙන්නේ අපි. ඒ කියන්නේ SME සෙක්ටර් එක. එතකොට ඒ ලක්ෂ 50 නඩත්තු කරනවා අපි තාමත්. එතකොට ඒ ලක්ෂ 50 නඩත්තු කරන අපිට කෝ සහනයක්? ඒ සල්ලිකෝ ඒ පඩි ගන්න සල්ලිකෝ පඩි ගෙවන්න සල්ලි නැහැ. දැන් ගෙවන්නේ ඒ ගෙවන්නේ කැපිටල් වලින්. එහෙම නැත්නම් ණය වෙලා. ණය ගන්න කොහෙද? ණය ගන්න පොලි මුදලාල්ලාගේ. මේ ගන්න තරමක් ව්‍යවසායකයෝ ගන්න මේ බැංකු ෆයිනෑන්ෂල් කිසිම ආයතනයක ණය දෙන්නේ නැහැ. මේ රටේ ඔබතුමා පිළිගන්නවද ලක්ෂ 80ක් මේ වෙනකොට ක්‍රිබ් එකේ කාටද ණයක් දෙන්නේ? දැන් ක්‍රිබ් එකේ තිබුණොත් ණය දෙන්න කියලා කිව්ව නේද? කොහෙද ක්‍රියාත්මක වෙන්නේ? ඇයි කොහෙද බිම්මක් අගමැතිවරයා කියනවා රැස්වීමකදී පොඩ්ඩක් බලන්න මේ එතුමා කියන්නේ නැති. එතුමා කිව්වා නමුත් කොහෙද ක්‍රියාත්මක වෙන්නේ කොහෙද? ක්‍රිබ් එක දෙන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. කවුද දෙන්නේ? කවුද දෙන්නේ? දීපු තැනක් කියන්නකෝ. එක තැනක දීලා නැහැ. දීලා නැහැ. කවදාවත් නැහැ. ඉතින් මෙතන තමයි ගැටලුව. දැන් සෙන්ට්‍රල් බැංක් එක කියනවා දෙන්න කියලා දෙන්න තියෙන තැන දෙන්නේ නැහැ. එතකොට කොහොමද මේක දුවන්නේ? හරි. දැන් යාන්ත්‍රණය දැන් ඔබ කතා කරා ණය පිළිබඳව. දැන් ලීසින් ගැන කතා කරා. දැන් ලීසින් සම්බන්ධව කතා කළොත් ලීසින් වල රීෂෙඩියුල් කළ සහනය දුන්න නේද කාලයක්? ඒ සහන කාලය ඇතුළත සීස් කරපු වාහන තියෙන කට්ටිය ඉන්නවා. සහන කාලය ඇතුළත ටුවරිසම් සෙක්ටර් එකේ හිටපු මිනිස්සුන්ගේ වාහන සීස් කරා. නිකන් නෙමෙයි තර්ජනය කරලා. ලංකාවේ පිළිගත් ආයතන. දැන් ලීසින් වල සහනය ලැබුණ නැද්ද? නෑ ලීසින් වල සහනය පෙර තිබිච්ච විදියට මම හිතන්නේ ඒක ඒ විදියට හම්බුනේම නැහැ. දැන් ඊළඟට තිබිච්ච දේ තමයි දැන් මේ පහුගිය කාලේ තියෙන විශේෂයෙන් මේ වාහන රටට ආනයනය නොකිරීම තුල තියෙන දේ තමයි දැන් හිතන්නකෝ ඔබතුමා මම ලීසින් එකක් අරගෙන වාහනයක් තියෙනවා. එතකොට මට ඕනකමක් තියෙනවා මට මේක විකුණලා මේ ලීසින් එකෙන් ඉවර වෙන්න ඕනකමක් තියෙනවා. එහෙම නැත්නම් ඒක කලින් ඉවර කරන්න ඕනේ. කලින් ඉවර කරන්න ඕන. එහෙම නැත්නම් මට මේක විකුණලා මගෙන් ඒ ලීසින් එකක් ඉවර කරලා තව ඉතුරු මුදලක් තමන්ගේ ව්‍යාපාරයට ගන්න ඕන මොනවා හරි දෙයකටත් අවශ්‍යතාවය තියෙනවා. නමුත් දැන් ඇත්තටම මේ මාසේ 8 වෙනිදා වෙනකන් මොකද්ද පැවතිච්ච තත්ත්වය? පැහැදිලිව එහෙම කරන්න ගියොත් එතකොට දැන් මේවට පැහැදිලිවම ලීසින් එකේදී තියෙනවා ෆියුචර් ඉන්ට්‍රස්ට් එකක් එකතු කරලා තියෙනවා. ඊළඟට හරි දඩපොලි ඒවත් පහුගිය කාලේ ගෙවපු නැති ඒවත් ඔක්කොම එකතු වෙලා තියෙනවා. එතකොට මේ සියල්ල අය කරගෙන තමයි මේ මූල්‍ය ආයතන මේවා සෙටල් කරන්න කියලා අදාළ පාරිභෝගිකයට කිව්වේ. හරිද? එතකොට වෙන්නේ මොකද්ද? දැන් මේ විකුණන්න යන වාහනේ මුදල සම්පූර්ණ මුදලම ඒ ආයතනයට දෙන්න වෙනවා. එතකොට අර මනුස්සයට මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක ඔබතුමාට පැහැදිලිව කිව්වොත් දැන් මේ වෙලාවේ වාහන මිල ලංකාවේ වැඩි වෙලානේ තියෙන්නේ. හරි. එතකොට ව්‍යවසායකයන්ගේ තියෙන පෞද්ගලික පාවිච්චියට හරි තියෙන වාහනයක් ව්‍යවසායකයෙක් එක විකුණලා තමන්ගේ බිස්නස් එක මේ වෙලාවේ ගොඩ දාගන්න හදනකොට ඒ ව්‍යවසායකයා අරගෙන තියෙන වාහනේ වැඩිමිලට දෙන්න පුළුවන් නේ. ව්‍යවසායකයෝ විතරක් නෙමෙයි මේක සමස්තයට පොදු කාරණාවක්. එතකොට ඒක වැඩි මිලකට මේ වෙලාවේ විකුණන්න පුළුවන්. එතකොට අඩු මුදලකට ඒක අරගෙන ඉවරලා අඩු ණයක් තමයි අරගෙන තියෙන්නේ. ලීසින් එක අරන් තියෙන්නේ. එතකොට ඒ වාහනේ early settlement එකකදී ඉස්සර 90ක් waive off එකක් දුන්නා. සමහරක් වෙලාවට 150ක් දුන්නා 40ක් දුන්නා. දැන් මේ වෙනකොට කිසිම waive off එකක් නැහැ. ඒ කියන්නේ සිල් ගන්න ඕනේ. full interest එක ගන්නවා. ඒ කියන්නේ අවුරුදු 5ක loan lease එකක් අරගෙන අවුරුදු 2කින් settle කරනවා. full interest එක ගන්නවා.
ඔව් මේ පීරියඩ් එකේදී. එතකොට ඒ අර සම්පූර්ණ වාහනේ විකුණන මිලම මේ වෙනකොට කෙලින්ම බැංකුවට දීලා අහක බලා ගන්න වෙලා තියෙනවා. ඒක වැඩි කියලා ඉතුරුක් අතර ලැබෙන්නේ නැහැ. කිසිම 7-5ක ඉතුරුක් ලැබෙන්නේ නැහැ. ඔව් බැංකුවල විතරද කරන්නේ නැත්නම් ලීසින් කම්පැනි විතරද? සියල්ල. රජයේ බැංකුවට ඇතුළුව? සියල්ල. ඒකටම මම තව දෙයක් එකතු කරන්න කැමතියි. ඇත්තටම දැන් මේ 9 වෙනි මාසේ 8 වෙනිදා, ඒ කියන්නේ මේ මාසේ 8 වෙනිදා සෙන්ට්‍රල් බැංක් එක මේ ඉෂුව කරපු ප්‍රෙස් රිලීස් එක තියෙනවා අපි ගාව. මෙතන හැමෝගාම තියෙනවා. එතකොට ඒකේ පැහැදිලිව මේ අපේ විරන් මහත්මයා කියපු දෙයට පැහැදිලි පිළිතුරක් ඒකෙන් ලබා දීලා තියෙනවා. දැන් මේකේ පැහැදිලිව තියෙනවා කලින් පියවීමේ ගාස්තු සහ කල්බදු පහසුකම් සඳහා අනාගත පොලී ආපසු අය කර ගැනීම ඇතුළු අනිකුත් ගාස්තු කපා හැරීමට බලපත්‍රලාභී බැංකුව කටයුතු කළ යුතු වේ කියලා. මේක හොඳ ප්‍රවණතාවයක්. ඒතර දැන් මෙතන කියලා තියෙනවා සෙන්ට්‍රල් බැංකින් මේ විදිහට කරනවා නම් මේවා අය කරන්න එපා කියලා. දැන් මේවා මහ පොළොවේ ක්‍රියාත්මක වෙනවා නම් හරි. පැහැදිලිව මේ කියලා තියෙන දේවල් මහ පොළොවේ ක්‍රියාත්මක වෙනවා නම් අපේ ලංකාවේ රජය ඇත්තටම සහන දීලා මිනිස්සුන්ට යම් සහනයක් දීලා අපි ඒක පිළිගන්නවා. එතකොට මේවා තියෙන ප්‍රශ්නේ මේ දෙන සහන ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ කොළ විතරයි. කොළ විතරයි. එතන තමයි තියෙන දැන් ඔය දෙන්නම් පාවිච්චි කරලා අපි සාකච්ඡාව අවසන් කරන්න තුන මහ පොළොවේ කතාවක්. මහ පොළොවේ තියෙන උත්තරයක්. හරි. අපි එමු මහ පොළොවේ තියෙන උත්තරය දැන් දෙන්න. මම අහන්නේ ඔබෙන්. මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේ කියන්නේ ප්‍රායෝගික දේ. දැන් මම කියනවා ආයේ ඔබේ පරණ උදාහරණ යනවා. ඔබේ කම්පැනි පුද්ගලෙක් මුදලක් ඉල්ලනවා. ඌව දෙන්නේ නැහැ. කියන්නේ මට දෙන්න බෑ මට අමාරුයි. එතකොට ඌ ගිහිල්ලා කියනවා මහත්තයාට සල්ලි තියෙනවා වාහන ගන්න. මහත්තයා නාස්ති කරන හෝටල් වල කන්න ගිහිල්ලා හොඳට හරියට ආණ්ඩුවක් ගැන කියන්නේත් එහෙමනේ. ආණ්ඩුවට පාඩු ගන්න සල්ලි තියෙනවා. ආණ්ඩුවට ජොගින් ට්‍රැක් හදන එහෙමනේ කතා කරන්නේ සල්ලි තියෙනවා. මම දැන් ওই ප්‍රශ්න දෙකම එක තැනක ගන්න. දැන් මට කියන්න මහ පොළොවේ තියෙන උත්තරේ මොකද්ද ඔබ දෙන්න බලාපොරොත්තු වෙන? දැන් මෙහෙමයි තමයි දැන් මෙතන මාට තීරණව ඇති මෙතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. ඒක හරි. එතකොට දැන් මේකට රටේ තත්ත්වය අසාමාන්‍යයිනේ. ඔව් රටේ තත්ත්වය අසාමාන්‍ය. ඒක දැන් මෙහෙමනේ රටේ තත්ත්වය අසාමාන්‍යයි රට කරවන්න පිරිසක් ඉන්නවනේ. ඒක ගැන නෙමෙයි මම කතා කරන්නේ. මම කතා කරන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකයෝ ගැන තමයි මම කතා කරන්නේ. මම කතා කරන්නේ මේ රටේ බෑක්බෝන් එක ගැන තමයි මම කතා කරන්නේ. හරිද? එතකොට මේ මිනිස්සු ටිකට මේක කරගන්න බැරුණොත් මේ මිනිස්සු ටික වැටුනොත් එතකොට අපි මේ කියන 52 හම්බ වෙන්නෙත් නෑ. ඊළඟට මේ රටේ 75ක් තියෙන ව්‍යවසායිකයෝ නැති වෙනවානේ. එතකොට මේක අපිට මේක දරාගෙන ඉන්න බෑ. ඉතින් ඒක හින්දා තමයි දැන් මේ සියලු දෙනා මේ එකතු වෙලා ඔබතුමා ඔය කියන ආකාරයට අපිට මේ සඳහා සැලසුම් තියෙනවා. එතකොට මේ සැලසුම් අපි කතා කරලා එක මේසයකට ඇවිල්ලා මේ සැලසුම් රජය බැංකුව ව්‍යවසායිකයෝ මේ තුන්ගොල්ලෝ මේක ගැන කතා කරලා මේකට පැහැදිලි අපේ අදහස් අරගෙන මේක දුවන්න පුළුවන් විදිහකට පැහැදිලි තැනකට එන්න ඕන. මට නිකන් කියන්නේ අවසන් කරන්න අපි යෝජනාවක් කරන්නේ මේක බැංකු ටික ගේන්න රජය එන්න ව්‍යවසායකයෝ ටික ගේන්න එක මේසයකට ඇවිදින් මේ ගැටලුව සාකච්ඡා කරන්න. රජයයි බැංකුවයි එකතු වෙලා ගන්න තීරණ රජයයි බැංකුවයි එකතු වෙලා ගන්න තීරණ ක්‍රියාත්මක කිරීම තුළින් තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. හැබැයි දැන් මොන වගේ තත්ත්වයක් නැති වුණා. මම මේ කාගේත් පැත්තට කතා කරන්නේ මේ මේක සම්බර කරන්න එපයි. ඉඩම් අත්පත් කර ගැනීම, දේපල අත්පත් කර ගැනීම සිදු වුණේ නෑනේ. ඇත්තටම පවරා ගැනීම මේ සිදු වුණේ නෑනේ නේ. මම දන්නේ මම ටිකක් ඔබතුමාට පැහැදිලි සාක්ෂි සහිතව අපි ඉදිරිපත් කරන්නම්. මේ වෙනකොට මේ ගැසට් එකේම තියෙනවා දේපල අත්පත් කර ගැනීම ප්‍රධාන පෙළේ බැංකු 15ක්. දේපලත් කරගෙන 15ක් සිද්ධ කරලා තියෙනවා මේ පහුගිය කාලවකවානුව. ඒ කියන්නේ අතරම මේ ගැසට් එක තියෙන්නේ 8 වෙනි මාසේ 27. ඒ කියන්නේ ගිය මාසේ 27 වෙනිදා. ඒතකොට ගිය මාසේ 27 වෙනිදා දැන් මෙහෙමනේ ඒක තමයි අපි දැන් මේ කියන්නේ මේ දේ මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඒතකොට සෙන්ට්‍රල් බැංක් එක කියනවා මේ ඔක්ෂන් කරලා ඉඩම් පවරා ගැනීම කරන්න එපා. ඒක දුන්නා අගෝස්තු 31 වෙනකන් ඊට පස්සේ අගෝස්තු 31 ඉඳන් දැන් දෙසැම්බර් 31 වෙනකන් මේක දීර්ඝ කරලා තියෙනවා. නමුත් 8 වෙනි මාසේ 27 ගැසට් එකේ තියෙනවා මෙතන තියෙනවා ගැසට් එක. 18:49 ගැසට් එකේ තියෙනවා ප්‍රධාන බැංකු පහක් පවරා ගැනීම සඳහා 15ක් ඔක්ෂන් කරන මේ ප්‍රොපර්ටිස් 15ක් දාලා තියෙනවා. ණයගෙව් ඔබතුමා දන්නවද ශුද්‍ර මූල්‍ය ණය අරගෙන ඔබතුමා දන්නවනේ දෙන ඩේලි කලෙක්ෂන් ඒ අරගෙන මේ ගෙවා ගන්න බැරුව මේ සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යවසායකයෝ ඇතුළු මේ සාමාන්‍ය පාරිභෝගිකයෝ 125කට අධික ප්‍රමාණයක් සුයිසයිඩ් කරගෙන තියෙනවා. ඒ සියලු වාර්තා අපසතු තියෙනවා. 125ක් සුයිසයිඩ් කරගෙන තියෙනවා. ණය ගෙවා ගන්න බැරුව? ණය ගෙවා ගන්න බැරුව. එතකොට එවන් තත්වයක තියෙන රටක් මේක. ඔබ ළඟ දත්ත ඔක්කොම තිබෙනවා. සියලු දත්ත අපි අසතු තියෙනවා. ඒ කියන්නේ මේ අයට ණය ගෙවන්න කියලා බලපෑම් කරලාද? ඒ ණය ගෙවීම ඒ බලපෑම් හමුවේ සහ ඒ සියලු ගැටලු හමුවේ මුහුණ දීම නොහැකිව තමයි ඒ 125කට අධික ප්‍රමාණය සුයිසයිඩ් කරගෙන තියෙන්නේ. කවුද මොන වගේ ව්‍යාපාර වල ඉදර කට අයද? පැහැදිලිවම කෘෂි කර්මාන්තයේ ඉන්න
මේ ඔබතුමා බලන්නකො ගිහිල්ලා පොළොන්නරුව අනුරාධපුරයේ මැදවැච්ච ඔය පැත්ත ගිහිල්ලා බලන්න. ග්‍රාම්‍ය ප්‍රදේශවල ගිහාපම ඔබතුමාට පැහැදිලිව බලා ගන්න පුළුවන්. සියල්ල දුවන්නේ මේ බැංකු වලින් නෙමෙයි. සියල්ල දුවන්නේ මේ ශුද්‍ර මූල්‍ය ණය ආයතනවලින්. ඒ වගේ කිසිදු නියාමනයක් නැහැ. කිසිම තැනක රෙජිස්ටර් වෙලා නැහැ. තමන්ට කැමති දේ තමන් කරනවා. මට ඕන නම් එකක් දාගන්න මම දාගෙන කරනවා. ඉතින් එහෙම කොහොමද කරන්නේ? මේ රට මේ ගෙනියන්න නම් මේක දැන් මෙහෙම කැමතිද? දැන් මේ වෙලාවේ අපි හැමෝම එකතු වෙලා මේ තත්ත්වෙන් අපි ගොඩ එන්නේ නැත්තම් කොහොමද මේක තව ඉස්සරහට යන්නේ? හරි අපි ගොඩ එන්න ඕන විවාදයක් නෑ සියලු දෙනා මේ ප්‍රශ්نين ගොඩ ඇත්ත. හැබැයි ඔබ උනත් තාර්කික නැති යෝජනාවක් කළොත් තාර්කික නැති දෙයක් කළොත් දෙගොල්ල මේ පැත්තෙන් බැන බැන ඉදී අරහෙන් අරගොල්ල බැන බැන ඉදී මේ බැංකු ටික යයි. ඒ නිසා තාර්කික යෝජනාවකට සූදානම්ද? අනිවාර්යයෙන් මේකේ කිසි ගැටලුවක් නෑ. අනිත් එක දැන් ඔබතුමාම දන්නවා දැන් රජයේ විසින් යම් තීරණ ගත්තා මේ බොහොම ඈත කාලීනව යම් තීරණ ගත්තා භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගෙන්වීමක් හිටෙව්වා සහ දේශීය ව්‍යවසායකත්වය වැඩි කරන්න ඕන කියන තැනක රජයේ ඉන්නවා. අපි ඉන්නේ ඒ තැන තමයි. අපි ඒකට පැහැදිලිවම 100% දෙන්න කැමතියි ඒකට. දීලා මේ දේශීය ව්‍යවසායකත්වය වැඩි කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය දැනුම තියෙනවා, නිපුණත්වය තියෙනවා, මැෂින් තියෙනවා, ඔක්කොම තියෙනවා. දැන් මේක මම අර ඔබතුමාට කියපු දේ තමයි. දැන් මේ පිච් එක නැහැ. බැට්ස්මන් ඉන්නවා බෝලර්ස්ලා ඉන්නවා. හැබැයි ඔබ මම දන්නේ ඔබ තනි කරම ලැබුණේ නැහැම කියන වර්කින් කැපිටල් ලෝන් වගේ වට අවධානය මේ යොමු වෙන්නේ නැහැ. කොහොමත් නැහැ නේද? කැපිටල් ලෝන් කියන එකක් අර පළවෙනි එකේදී වෙන රටවල් සමෘද්ධ මහත්තයා අතර මේ සිටුේෂන් එකට සර්වයිව් වෙන්න දුන්නා සිමියුලේට් පැකේජ් එකක් ව්‍යවසායකයන්ට. අපේ රටේ ඒ වගේ කිසිම දෙයක් මම හිතන්නේ දන්නේ නැතුව ඇති. එහෙම කිසිම දෙයක් ව්‍යවසායකයෝ සමස්ත රටේ මේ සමස්ත දළදේශීය නිෂ්පාදනයෙන් 52% අපි සතුව තියෙන්නේ. දායකත්වය දක්වන්නේ අපි. එතකොට මේ රටේ රැකියා නියුක්තීන් ලක්ෂ 50කට අධික පිරිසක රැකියා දීලා තියෙන්නේ අපි. සමස්ත ව්‍යවසායකයන්ගෙන් 75% නියෝජනය කරන්නේ අපි. එතකොට මේ රටේ අපි රැකගත්තේ නැත්නම් දේශීය සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යවසායකයන් රැකගත්තේ නැත්නම් මේ ආණ්ඩුවට මේ රජයට මේ රටට පැවැත්මක් නැහැ. එතකොට මේ රටේ මේ මං හිතන්නේ රජය සහ අනිත් සියලුම දෙනා බලධාරීන් කරන්න ඕනේ හැමදේම කරනවා අවශ්‍යම දේ කරන්න. අවශ්‍යම දේ මේ වෙලාවේ මේ සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යවසායකයෝ ටික වැටෙන්න දෙන්නේ නැතුව රැකගන්න. දැන් මේ මොහොත වෙන විට අපි දන්නවා චෙක්පත් අගරුවෙන් අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ගොඩක් ව්‍යවසායකයෝ අත තියෙන්නේ රිටර්න් වෙච්ච චෙක් ලැයිස්තුවක් විතරයි. එතකොට කොහොමද ආර්ථිකයක් දුවන්නේ? රටක් දුවන්නේ කොහොමද මේ තත්ත්වය උඩ? පැහැදිලිව මේකට විසඳුම මොකක්ද? මේ රට ඇතුලේ මේ මනි සර්කියුලේෂන් එක මේක නැවත ඇති වෙන්න ඕන. මේක බොහොම පැහැදිලි සරල කරුණක් තියෙන්නේ. ඉතින් ඒක කොහොමද කරන්නේ? ඉතින් ඒක වෙන රටට සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්නත් අවශ්‍යයි. ඔව් පැහැදිලිව. ඔව් පැහැදිලිව. ඉතින් එතෙක් මොකද්ද ඔබ කියන්නේ? ඒක තමයි දැන් සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ. දැන් අපි හෙට රට ඇරියොත් දැන් සාමාන්‍යයි කියලා. එහෙම එකක් නැහැ. දැන් මේ පහුගිය කාල සීමාවකදී වෙච්ච එකට මොකද්ද උත්තරේ? ඉතින් මේක දැන් බලන්න තියෙන්නේ රයිට්. එතනින් ඇරියා නම් දැන් මෙතන ඉඳලා අපි ඉස්සරහට යන්න අපේ ක්‍රමවේදය මොකක්ද? අපි ඒක සඳහා අනුගමනය කරන ක්‍රමවේදය මොකක්ද? ඉතින් ඒක තමයි අපි කියන්නේ මේක මේ එක මේසයකට ඇවිල්ලා කතා කරලා මේක පැහැදිලිව විසඳාගත යුතු දෙයක්. නැත්තම් අපි වෙන තැනකින් ඉඳලා කතා කරනවා, තව කෙනෙක් තව තැනකින් ඉඳලා කතා කරනවා, නැත්තම් මහ පොළොවට හරියන්නේ නැති විසඳුම් දෙනවා. ඒ තුල අපේ යෝජනාවනොත් අපි කියන්නේ සලකලා බලන්න. අපිට අවස්ථාවක් නෑ. අපි සියලු මෙතෙක් කාල සලකා බැලීමක් වෙලා නැහැ. කවදා අපි සියලු බලධාරීන් දැනුවත් කරා. අපි සියලු බලධාරීන් දැනුවත් කරලා කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. අපි රජයට ලිව්වා, විපක්ෂවලට ලිව්වා, පක්ෂවලට ලිව්වා, සියලු දෙනාට ලිව්වා. දේශපාලඥයන්ට ලිව්වා, කාගෙන්වත් අපිට පිළිතුරක් නැහැ. බැරිම තැන ලංකාවේ අපි ස්වාධීනව තියෙන එකම තැන කියලා හිතාගෙන අපි උත්තරීතර අධිකරණයට ගියා. එතනියම් සහනයක් බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ ව්‍යවසායකයන්ට. මේක විතරයි අපි මේ ගත්ත ක්‍රියාමාර්ගය විතරයි දැන් ව්‍යවසායකයන්ට ඉතුරු වෙලා තියෙන්නේ. හොඳයි අවසන් වශයෙන් රටෙන් යම් ඉල්ලීමක් දෙයක් කියන්න තියෙනවා නම් කියන්න. ඔබ දෙපට අවස්ථාව තිබෙනවා. ඔව් මම ඇත්තටම කියන්නේ මේ අපි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ හැටියට ගත්තාම මේ ඉන්නේ ඉතාමත්ම අසීරු අඩියක. නමුත් ව්‍යවසායකයෝ කියන්නේ මේ නැගිට අනිත් පැත්තට අලු ගහලා දාලා අනිත් පැත්තට නැගිටිනවා. ඒක ගැන කිසි විවාදයක් නැහැ. ඊළඟට මේ ඉන්න අපි මෙතෙක් මේ ඉන්න සේවක පිරිස සම්පූර්ණයෙන් මේ රැකගෙන කොහොම හරි පඩි දිවාගෙන තමයි මේ ඉන්නේ. ඒතකොට මේක තවදුරටත් මේ විදිහට කරන්න බෑ. නමුත් මේක කරන්න යම් මේ පිච් එක හදා ගන්න ඕන. මේ පිච් එක හදන්න අපිට විතරක් තනියෙන් බෑ.
හරි. ඉතින් ඒකෙන් හින්දා තමයි රජයේ බැංකුව මේ ව්‍යවසායකෝ මේ එකතු වෙලා මේ පිච් එක හදන්න. හරි. දැන් සහනයක් දුන්නත් නැගිටින්න පුළුවන් මට්ටමකද ඉන්නේ. පැහැදිලිව. හරි. තව පරක් වුණොත් තව පරක් වුණොත් ඉතින් මේක බිඳුවට කොච්චර කාලයක් තව අල්ලන් ඉන්න පුළුවන්ද? දැන් අල්ලන් ඉන්න බැරි තරම් ගිහිල්ලා තියෙන්නේ. දැන් පැනලා තියෙන්නේ. මම නිකන් කියන මාසයක් දෙකක් දැන් ලිමිට් පැනලා තියෙන්නේ. දැන් මේක ඉමීඩියට් කරනවා. කියන්නේ වහාම ක්‍රියාත්මක විය යුතු කරුණක්. එහෙම නැත්නම් ලොකු ගැටලුක දැන් රජයේ යම් අවස්ථා මේ වෙලාවේ යම් අපහසුකකට පත් වෙලා තියෙනවා. ඒක ඇත්තටම දෙගුණයක් කරනවා. මොකද දැන් මේ තියෙන රස්සාවල් ටික නැති වුණොත් මේ තියෙන රස්සාවල් ටික නැති වුණොත් ඉතින් ඒ බරෙත් එන්නේ රජයට. වෙන කාට දෙන්නේ? ඉතින් අපි කියනවා අපිට කරන්න බෑ. ඉතින් එහෙමනම් මොකද කරන්න වෙන්නේ? ඉතින් ඉන්න සේවකයෝ අපිට අයින් කරන්න වෙනවා. නැත්නම් අයින් වෙන්න වෙනවා. හරි. බොහොමත්ම ස්තුතියි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ පාස්කු ප්‍රහාරයෙන් පසුව වසර දෙකකට ආසන්න කාලයක් අනිත් පැත්තෙන් අනපේක්ෂිත කොවිඩ් අසාමාන්‍ය තත්ත්වයක් තුල මුහුණ දෙන ප්‍රශ්නයත් ඇත්තටම අසාමාන්‍යයි. ප්‍රශ්නය අසාමාන්‍ය නිසා ඒ ප්‍රශ්න නිසා හටගත්ත ප්‍රශ්නත් අසාමාන්‍යයි. ඒකයි ඔබ දෙපළ පැහැදිලි කරන්නේ. ඒ නිසා රටේ ආර්ථිකයේ කොඳුනාරටිය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ප්‍රශ්න සඳහා සාධනීය විසඳුමක තිබෙන අවශ්‍යතාවය ගැන විවාදයක් තියෙන්න බෑ කිසිසේත්ම. ඒ නිසා අපි අවස්ථාව ලබා දුන්නේ දේශීය ව්‍යාපාර සුරකීමේ සභාවේ සභාපති මහේන්ද්‍ර පෙරේරා සහ දේශීය ව්‍යාපාර සුරකීමේ සභාවේ ප්‍රධාන සංවිධායක විරාන් සමරනායක කියන මහතුරුන් දෙපළට බොහොම ස්තුතියි. බලාපොරොත්තුෙන් ඉන්න බලමු මේ සාකච්ඡාවෙන් පසුව වුණත් යම් කිසි ප්‍රතිඵලයකට සාධනීයව අදාළ අංශ මැදිහත් වීමක් වෙයිද කියලා. අඩුවනේ දුන්න දේ සම්බන්ධයෙන් හරි මහ බැංකුව නියාමනයක් සිදු කරයිද කියන කතාව පිළිබඳව අලුත් මහ බැංකුව අධිපතිවරයෙක් ඉන්නේ. ඌටත් ඇහෙන්න පේන්න එක කතා කරන්න නිසා බලමු එවැනි තත්ත්වයක් ඇති වෙයිද කියන එක. හොඳයි. බොහොම ස්තුතියි.